අද අපි කරන්න යන්නේ මුළුතල මෝස්තරයක් නිර්මාණය කරන්න. අපි මුලින්ම බලමු මුළුතල මෝස්තරයක් කියන්නේ මොකක්ද කියලා. නිශ්චිත හැඩයක් තුල ඒකකේන්ද්‍රීයව හෝ සමමිතිකව නිර්මාණය වූ මෝස්තර මුළුතල මෝස්තර කියලා හඳුන්වනවා. අපිට එදිනෙදා සමාජයේ අපිට පරිහරණය කරන්න පුළුවන් භාණ්ඩ අතර මේ මුළුතල මෝස්තර කිහිපාකාරයකින්ම දැක ගන්න පුළුවන්. ඒ අනුව මුළුතල මෝස්තර ඍජුකෝණාශ්‍රාකාර විදිහට, සමචතුරස්‍රාකාර විදිහට, වෘත්තාකාර විදිහට මේ ආකාර කිහිපයකින් මුළුතල මෝස්තර දකින්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ සමචතුරස්‍රාකාර විදිහට කොහොමද මුළුතල මෝස්තරයක් නිර්මාණය කරගන්න හැටි. අපි එදිනෙදා පරිහරණය කරන පාරිහාරික භාණ්ඩ අතර කුෂන් කවර, ඇඳ ඇතිරිලි, ටයිල් කැට, ස්කාර්ෆ් කියන්නේ අර මේ ඔළුවට දාන හිස ආවරණය කරගන්න ගන්න ලොකු ලේන්සු වගේ ඒවා. ඊට පස්සේ මේස රෙදි, කුඩ රෙදි මේ විදිහට මුළුතල මෝස්තර දකින්න පුළුවන්. දැන් අපි බලමු සරලවම කොහොමද මුළුතල මෝස්තරයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. මුලින්ම මේ විදිහට සමචතුරස්‍රාකාර කොලයක් අපි උපරිමයෙන් ගණන අඟල් 8 වගේ කොලයක් ගත්තාම ඔයගොල්ලන්ට පුළුවන් සරලවම මුළුතල මෝස්තර නිර්මාණය කරගන්න මූලික අඩිතාලම දාගන්න. ඊට පස්සේ අපි මේක මේ විදිහට හතරට නමා ගන්නවා. මේ තියෙන්නේ එහෙම හතරට නමාගත්ත අපි සටහන ඇඳගත්ත මේ කොලය. ඊට පස්සේ දැන් කෙනෙකුට හිතන්න පුළුවන් අපි මේ කොලේ කොහොමද මේ හතරම එක සමානව ඇඳගන්නේ කියලා. මම ඔයාලට කියන්නම් කොහොමද ලේසියෙන්ම අඳින්න පුළුවන් කියලා. දැන් මේ එක කොටුවක අපි ඉස්සෙල්ලාම එකක් ඇඳ ගන්න ඕනේ. ඒක ඇඳ ගන්න නම් මෙන්න මේ විදිහට දැන් එක සමහරක් ළමයින්ට මේ දැන් මේ අපි හතරට නමාගත්ත මේ කොලේ සමහරක් ළමයින්ට මේ සමමිතිකව ඇඳ ගන්න අපහසුතා දකින්න පුළුවන් වෙනවා. ඒකින්ද මම කියන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ සරලව දෙපැත්තම සමාන විදිහට ඇඳගන්නේ කියලා. අපි මෙන්න මෙහෙම මේ කොලේ මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක් වෙන විදිහට නමා ගන්නවා. එතකොට අපිට පුළුවන් මේ විදිහට එක පැත්තක අපිට ඕන හැඩතලය මෙහෙම ඇඳගත්තාම අපිට අනිත් පැත්තේ ඒකම අර ටිකක් පැන්සල තදට ඇඳගත්තාම අච්චු ගහිලා තියෙනවා. ඊට පස්සේ ඒක උඩින් අපිට ඇඳගත්තාම එක කොලයක එක කොටසකට මේක පිටපත් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ මං මෙහිම ඔයාලා දැන් අඳිද්දි මෙහෙම ඉරි ගහ ගන්න ඕනේ නෑ. මං ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා තමයි මෙහෙම ඉරි ගහගෙන පෙන්වන්නේ. හැම තිස්සෙම අපි අඳින්න ඕනේ මේ මැද ලක්ෂයේ ඉඳන් තමයි අපි අපේ මෝස්තරේ ගොඩනගාගෙන යන්න ඕන. ඒක නිසා ඔයාලා කොලේ නමාගද්දිත් මෙහෙම මේ මුල්ලට හිටින විදිහට නමාගද්දිත් මෙන්න මේ ආකාරයකට මේ තියෙන්නේ මෙතන ඉඳන් තමයි අපි මෙහෙම ඇඳගෙන යන්නේ. මම ඇඳගත් එකක් අපි සරලම හැඩයක් මේ විදිහට අපි නිර්මාණය කරගමු. මුලින්ම පැන්සල ඉතාමත් මේ ලාවට තදින් නැතුව ලාවට අල්ලගන්න. මොකද පස්සේ අපි තද කරලා
දැන් අපි මේක තද කරලා ඇඳගමු. අපි මේක මෙහෙම තද කරලා ඇඳ ගන්න ඕනේ. එතකොට මේක එහා පැත්තේ මේ පැන්සල් එක තදට ඇඳාම අච්චු ගහිලා වදිනවා. මේකට ඔයාලා කාබන් කොලයක් තියාගන්න එපා. මොකද කාබන් කොලේ තියාගත්තාම හැමතැනම මේ කාබන් තැවරෙනවා. එතකොට අපිට පාට කිරීමේදී අපහසුතාවක් මේ වෙනවා කාබන් කොලේ තියාගෙන. දැන් අපි මෙහිම පැන්සල් එක තදට ඇඳ ගන්නවා. මේක එහා පැත්තේ වැදෙන එක සමහරක් විට ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙයි. ඔයාලට පෙනී මේක මේ විදිහට දැන් මේක මේ පැත්තේ පිටපත් වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි ඒක උඩින් පැන්සලෙන් මෙහෙම ඇඳ ගන්නවා. මට නම් දැන් පේනවා මේක මෙහෙම ඇඳලා තියෙනවා කියලා. ඔයාලත් කරලා බලන්න. ඔයාලට මෙහෙම පෙනෙයි මේක. පැස්ටල් වලින් මේ කාබන් කරලා අර මේ පිටපත් කරගන්න යන්න එපා. එතකොට අපිට පාඩ කරන්න අමාරු වෙනවා. හරි. දැන් ඔයාලට පේනවා මේ අපි සමමිතිකව දෙපැත්තම එක වගේ තියෙන විදිහට අපි එක කොටසක් ඇඳගත්තා. දැන් මේක අපි පැති 4ටම පිටපත් කරගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් අපි මේක මේ කොටස උඩ අතර හිටින විදිහට අපි මෙහෙම නමා ගන්න ඕන. මේ ආකාරයට නමා ගන්න ඕන. දැන් ඔයාලට ලේසි ක්‍රමයක් මම කියන්නම්. අවසාන පිටුවේදී මෙන්න මේ පැත්ත පිටපත් කර ගැනීමේදී පැන්සල් ඉර ගොඩාක් අපිට තදට අඳින්න බෑ. ඒක නිසා අපි මේ වගේ කොලයක් අරගෙන වෙනමම කොලයක් අරගෙන ඒක ඔයාලට පුළුවන් පැන්සලේ මේ විදිහට මේ පැන්සලෙන් පාට කරගන්න මේ විදිහට. මෙහෙම පැන්සලෙන් පාට කරගත්ත එක උඩින් අපි මේක මෙහෙම තියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට හොඳට දැන් මේක පැන්සලෙන් සමහරක් විට තදට අඳින්න බැරි වෙයි. මේකදී පෑනක් අරගෙන පුළුවන් තරම් තද කරලා අපි මොකද යටම කොටසට අපිට මේක අච්චු ගහන්න ඕන. ඒ නිසා මෙහෙම තද කරලා අපි මේක උඩින් මෙහෙම ඇඳ ගන්නවා. මේකෙදි ඔයාලා භාවිතා කරනවා නම් හොඳයි මේ half sheet කොලයක්. මොකද A4 එකක් ගත්තාම A4 එක ඝනකම වැඩි. එතකොට මේ අච්චු ගහම කරන්න ටිකක් අමාරු වෙනවා. ඒක නිසා A4 කොලයක් මේ නැතුව half sheet එකක් ගන්නවා නම් ගොඩාක් හොඳයි. half sheet එක නම් ගොඩාක් තද කරන්න යන්න එපා. කොලේ ඉරෙන්න බලනවා. දැන් සියලුම රේඛාවන් මේ විදිහට අපි තද කරලා ඇඳ ගැනීමෙන් පස්සේ අපිට මේ විදිහට දකින්න පුළුවන්. දැන් මම කිව්වා කාබන් කරලා අඳින කේදී ඒක ඔයාලා ලේසි මේ විදිහට මේක පිටපත් වෙලා තියෙනවා. දැන් මෙතන ලාවට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක මෙහෙම දිග ඇර ගන්නවා. දිග ඇර ගත්තාම ඔයාලට පේනවා ඇති මේ තදට ඇඳිච්ච පැන්සල් ඉරි පාරවල්. දැන් අපි පැන්සල අරගෙන මේ විදිහට අපි ඇඳ ගන්නවා. දැන් ඔයාලට ලේසි මේ විදිහට පිටපත් කරගන්න. කිසිම තැනක් වෙනස් නොවි එකම විදිහට ඇඳ ගන්න පුළුවන්. දැන් අපි දැන් මේ මෙච්චර වෙලා මේ කරේ මූලික පතරොමස් සකස් කරගත්ත එක. ඒ කියන්නේ චිත්‍රය අඳින්නේ අපි පාට කරන්නේ මේ කොලේ නෙමෙයි. අපි වෙනම මේකට කොලයක් ගන්නවා. ඔයාලට විභාගෙ දින වෙනම ඝන කඩදාසියක් හම්බ වෙනවා. ඒ කොලේ අපිට නමලා මෙහෙම නමලා
අපිට මූලිකවම මෝස්තරේ ඇඳ ගන්න බෑ. ඒකට වෙනම ට්‍රේසින් කොලයක් කියලා ඔයාලට කොලයක් හම්බ වෙනවා. හාෆ් ෂීට් කොලයක්. ඒ කොලේ තමයි අපි මේ මූලික හැඩතල ටික නිර්මාණය කරගන්නේ. දැන් අපිට මේක කීපාකාරයකින් නිර්මාණය කරගන්න පුළුවන්. අපිට විභාගයේ අරමුණු කරගෙන මේක ඉගෙන ගන්න නිසා අපිට ඕනේ ඉස්සෙල්ලාම කාලය ඉතුරු කරගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි මෙහෙම මේ හතරට නමලා, ඒ කියන්නේ එක කොටසක් මේ විදිහට නමාගත්ත මේ එක කොටසක් අපි කලින් අර ට්‍රේස් කරගන්න ගත්ත මේ පැන්සලෙන් පාට කරගත්ත කොලේ මෙහෙම තියලා මේ මුල්ලට මේ මධ්‍ය ලක්ෂයට මේක සමාන වෙන ලෙස අපි මෙහෙම තියා ගන්නවා මේ චිත්‍ර අඳින්න දුන්න කොලේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙහෙම එක කොටසක් භාවිතා කරලා මේක අච්චු ගහ ගන්න. ඊළඟට ආය මේ කොටසට අරගෙන ගිහිලා මේ කොලේ ඊළඟට මෙහෙම මේ විදිහට මුළු හතරෙන්ම ඇඳ ගන්න පුළුවන්. ආයෙ පුළුවන් ලේසිම ක්‍රමයක් මේක දෙකට නමලා මේ ආකාරයට දෙකට නමලා මෙහෙම තියලා ඇඳ ගන්න පුළුවන්. ආයෙ පුළුවන් මෙහෙම තුන් හුලස් වෙන විදිහට නමලා මෙන්න මේ ආකාරයට භාග දෙකක් විදිහට තියලා ඇඳ ගන්නත් පුළුවන්. අපිට වෙලාව ඉතුරු කර ගන්න ඕන හින්දා ඔයාලා අඳින මේ ඇඳපු මේ පතරම සකස් කරගත්ත කොලේ ඕනනම් පුළුවන් මේ විදිහට ඔයාලට පැන්සල් ඉරි ටිකක් මේ විදිහට ඇඳ ගන්න ලාවට පැන්සලෙන්. ගොඩක් තද අඳින්න එපා. 6B 4B වගේ පැන්සල් වලින් අඳින්න යන්න එපා. වගේ මිනිරාන් ඝනකම වැඩි නිසා කළු පාටට හුරුව. එතකොට මේ කොලෙත් ඔයාලට කළු පාටට මේ පැන්සල් ඉරි ගොඩක් තදට ඇඳිලා තියෙයි. ඒක නිසා අපි ලාවට මෙහෙම තියලා මේ විදිහට අපි කොලේ තියලා මේ විදිහට කොලේ තියලා අපි මේ උඩින් ඇඳ ගන්නවා මෙහෙම. හොඳට මතක තියාගන්න ඔක්කොම රේඛා ටික ඇඳලා ඉවර වුණාට පස්සේ තමයි අපි මේ පතරම අයින් කරන්න ඕනේ. නැත්තම් නැවත ආය තියන්න ගියාපුවාම මේ තැන් වෙනස් වෙන්න පුළුවන්. ඉරි වෙනස් වෙලා ඇඳෙන්න පුළුවන්. එතකොට අපිට ආය ඉරි ටික නැවත ගලප ගන්න ගියාපුවාම මේ රේඛා වැරදෙනවා. පිටපත් කර ගැනීමෙන් අනතුරුව අපිට පැන්සල් ඉරි ලාවට වගේ පේනවා නම් නැවත මේ විදිහට රේඛා උඩින් ආයි පැන්සල් එක පොඩ්ඩක් තද කරලා ඇඳ ගන්න පුළුවන්. මේ දැන් ඔයාලා දකින්නේ අපි මේ සම්පූර්ණයෙන්ම පතරම තියලා ඇඳගත්ත මුළුතල මෝස්තරේ. අපිට මේක දියසායම් වලින් පාට කරන්නත් පුළුවන්, පැස්ටල් වලින් පාට කරන්නත් පුළුවන්. දියසායම් වලින් ගන්නවා නම් බොහොම සියුම් විදිහට අවුට්ලයින් එහෙම අපිට පෙන්වන්න පුළුවන්. මේ ඔයාලට පැන්සල් ඉරි වලින් ඇඳලා තියෙන මේ රේඛා ටික මම අඩිය රූල තියලා ගානට මෙතන මධ්‍ය ලක්ෂයේ ඉඳන් මෙතනද මේ විදිහට අපිට රේඛා ටික ගහගෙන අපිට පාට කරගත්තාම ලේසි මේ හරි කෙලින් ඉරි ටික ගහ ගන්න. අපිට පින්සල තියා මේ අඩුල තියලා පින්සලෙන් ගහන්න බැරි නිසා අපි මේ විදිහට මෙතනින් එතකොට අපිට පාට කරද්දී අඳින්න තියෙන්නේ මේ පැන්සල් ඉරි උඩ තමයි කළු පාටින් පින්සල යවන්න තියෙන්නේ. පින්සලෙන් පාට කරද්දී අඩි රූල අවශ්‍ය නැහැ. ඒක අතේ හොරුවට පාට කරන් යන්න පුළුවන්. මේ තියෙන්නේ පැස්ටල් වලින් නිර්මාණය කරගත්ත සරල හැඩයක් භාවිතා කරලා නිර්මාණය කරගත්ත මුළුතල මෝස්තරයක්. දැන් මේ චිත්‍රය මේ මුළුතල මෝස්තරය අපිට පැස්ටල් වලින් පාට කරනවා නම් මේ හරියේ ඔයාලට පුළුවන් යටින් යටම කොටසට මේ කහ පාට වගේ ලා වර්ණයක් ගාලා ඊට උඩින් තද වර්ණයක් තවරන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලා කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම දැන් මම ඉරි ගහගත්තේ මේ කිසිම පැන්සලෙන් ඉරක් මේ ගහන්නේ නැතුව. මොකද එහෙම පැන්සලෙන් ඉරක් ගහගත්තාම අපිට මේක සූරද්දි පැන්සල් ඉර තමයි ඉස්මතු වෙලා පේන්නේ. එතකොට ඒක චිත්‍රයට මේ ලස්සනක් ගෙනෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් මේ කෙලින්ම මේකේ වර්ණ කහ පාටින් ගාලා මේ පෑන් ඇට්ලස් ටූටියර පෑන් ක්ලිප් එකක් හරි රටුවක් හරි අරගෙන මේ සීරීම කරන්න.
අපි දැන් මේ චිත්‍රය අපි බලමු ඊළඟට දියසායම් මාධ්‍යයෙන් කොහොමද පාඩ කරන්නේ කියලා. අපි දැන් මේක වර්ණ කරන්න ලෑස්ති වෙන්නේ. මම මගේ රුචිකත්වයේ විදිහට මම මේකට මුලින්ම රතු පාට දාගත්ත. ඒ කියන්නේ මේ නෙළුම් මලක් ආකාරයට මම මේක ඇඳලා තියෙන නිසා මම මේ රතු වර්ණය උදාගත්තා. දැන් බලමු අපි පාඩ කරන විදිහ. මෙතනදී මේ වතුර භාවිතා කළා තමයි අපි වර්ණවල අඩු වැඩි බව මේ තීරණය කරන්නේ. මොකද සුදු පාට යොදා ගන්න අපි සුදු පාට අවශ්‍ය වුණොත් විතරයි අපි යොදාගන්නේ මෝස්තරවලදී. මේ විදිහට පුළුවන් නෙළුම් පෙති 4ම එකවර ඔයගොල්ලන්ට පාඩ කරගෙන ඉන්න. ඊළඟට මම දැන් මේ ටික වේලෙනකන් අපිට ඊළඟ කොටස පාඩ කරගන්න පුළුවන්. මම මෙතනදී කොළ වර්ණය භාවිතා කරනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ වර්ණවල ප්‍රභේද භාවිතා කරලා කැමති වර්ණයක් මේකට පාවිච්චි කරන්න. මේකෙදි පින්සල ඉතාමත් ක්‍රමානුකූලව හසුරවන්න ඕන. මොකද නැත්තම් පිට ගියොත් එහෙම අපිට වර්ණ වෙන මේ කියන්නේ මේ පිළිවෙලක් නැති වෙනවා චිත්‍රේ. ඉතින් අපි මේ විදිහට දැන් මම මෙතන වර්ණ දෙකක් එකතු කරනවා. මම මේකට කහ පාට දැන් දාගන්න. පස්සේ මේ දෙක එකතු කරනවා. මම මේ කැලි දෙකට මම කොළ පාට ගා ගන්නවා. මම මේ කොළ පාට ටිකක් ලාවට මේ දාගන්නේ. මොකද පස්සේ අපිට තද කොළ පාටින් අහපව් නැවත ලයින් එකක් මේකේ ඇඳ ගන්න ඕන හින්දා.
මේ ගාගද්දී අපිට පැති හතරම පුළුවන් මේ විදිහට. දැන් කොළ පාට ගත්තාම එකම පාර ගන්න. තැඹිලි වර්ණය සහ කහ වර්ණය තමයි මම මේ කොටසට එකතු කරන්නේ. වතුර ටිකකින් බොඳ කරගෙන ඉවර වෙලා තමයි අපි කහ පාට එකතු කරන්නේ. කහ පාට මේ විදිහට අපිට මේ ත්‍රිකෝණ පැති හතරම මේ විදිහට පාට කරගන්න පුළුවන්. මම මේ ටිකට මෙන්න මේ කොටස් ටිකට රතු වර්ණය පාවිච්චි කරනවා. මේ මැද කොටසට අපි ලා රෝස පාට දාන්නේ. ඒක නිසා මැද කොටස ඉතුරු වෙන්න දැන් ඔයාලා මෙහෙම පාට කරනකොට ඔයාලා මෙහෙම තියාගන්න එපා. මම මේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා මෙහෙම මේ රතු වර්ණය සංකේතවත් කරලා පෙන්නුවේ. නැත්තම් මේ එහෙම ගාගත්තොත් අපිට එතන වෙනම වර්ණයක් වගේ හිටිනවා. මොකද දියසායන් නිසා. අපි මෙතන රතුම පාට විතරක් නෙමෙයි අපි නිල් රතුයි නිලුයි එකතු කරලා චූටි දම් පාටක් වගේ හදාගෙන ඒක අපි මේ මුලින් මේ හරියෙන් එකතු කරනවා. එතකොට මේක ලස්සන වර්ණයක් එනවා. රතුම පාට තිබුණොත් ඒක නිකන් කෘත්‍රිම ස්වභාවයක් ගන්නවා. මේ විදිහට අපි සම්පූර්ණ මෝස්තරය වර්ණ කරගත්තයින් පස්සේ දැන් තමයි අපිට අවුට්ලයින් මේ යොදන්න තියෙන්නේ. මේක තමයි ටිකක් මේ සමහරුන්ට පින්සල හුරු නැති වුනහම ටිකක් අමාරු වෙන්නේ. මොකද පින්සල හෙලවි අඳින්න බෑ. එකම ආකාරයකට අත අරගෙන ගිහිල්ලා අඳින්න ඕන. නැත්තම් මේ නිමාව මේකේ ගන්න බැරි වෙනවා. අපි දැන් බලමු අවුට්ලයින් එක කොහොමද දාන්නේ කියලා. ඉස්සෙල්ලාම දැන් ඔයාලා පැලට් එකේදී දියසායන් දිය කරගද්දි මේ විදිහට හොඳට පින්සලට පාට ටික තවර ගන්න ඕන. නැත්තම් මෙහෙම එකපාරම අරගෙන ගන්න බෑ. පින්සලට හොඳට උරාගෙන තියෙන්න ඕන වර්ණ ටික. ඊට පස්සේ එකපාරම අපි ගානෙත් නෑ. පින්සලෙන් චුට්ටක් මෙන්න මෙහෙම පීරිසිය මේවා කරලා තවරලා තමයි අපි කොළේට ගන්නෙ. දැන් අපි හැමීට අවුට්ලයින් එක ගහන්න ඕනේ. මේ විදිහට අපි සම්පූර්ණ අවුට්ලයින් එක ගහගත්තට පස්සේ අපි මෙතන දැන් ඉරි ටික ඇඳ ගන්න ඕනේ. ඒක මේ විදිහට තමයි අඳින්නේ. මේ ඉරි දෙකත් අපි ඇඳ ගන්න ඕනේ.
ඊට පස්සේ අපි මේකේ බෝඩරේ අඳින්න ඕනේ. බෝඩරේ අඳින්න මේ සමාන්තර ඉරි අපි මේ විදිහට අවුට්ලයින් එක ගහගත්තට පස්සේ අපි කලින් මේකේ පැන්සල් ඉරින් ඇඳගත්තා. මේ විදිහට අපි ඉරි ටික ගහගෙන ඉන්නවා. ඊට පස්සේ අපි මේක රටාවකට දැන් මම මේ අතට ඉරි මේ අත තිරස් අතට ගහපුවාම ආය සිරස් අතට එක හතරට බෙදලා තියෙන්නේ. මේ මුළු හතර අපි පාට කරන්නේ. මේ විදිහට අපි කළු පාටින් මේ මුළු හතරත් මේ විදිහට අපි වර්ණ කරගන්නවා. මේ මුළු හතරම මේ විදිහට තමයි අපි වර්ණ කරගන්නේ.